ආයිබෝන් පුතේ හැමෝටම සුබ උදෑසන. මං කියන දේ ඇහෙනවනේ පුතේ ඔයගොල්ලෝටම? හරි? ළමයි ඇහෙනව නේද? අපේ එකේ ලස්සන ෆොටෝ එකක් හිටියා, ලස්සන ටීචර් කෙනෙක් හිටියා. ඔයගොල්ලෝ දකින්න ඇති. ඒ තමයි අද අපේ උදෑසනම මේ ඔන්ලයින් ලෙසන් එකේ ලෙක්චරර් ප්‍රමෝද්‍යා කොඩිකාර ටීචර්, රත්නපුර පුස්සල්ල මහාවිද්‍යාලයේ IT ටීචර්. මම මුලින්ම ඒ ටීචර්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ පුතේ. මොකද කියපු ගමන් ටීචර් හා කියලා කිව්වා කරා. ඉතින් කවුරුත් මේ මාසයක් ඇතුළත වැඩි සෙමිනාර්ස් කරන්න මේ කැමති වුණේ නැහැ. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා ප්‍රමෝද්‍යා කොඩිකාර ටීචර්ට. පැකිලෙන්නේ නැතුව මගේ ඉල්ලීම පිළිගත්තා. මොකද මං කිව්වා ඔයගලන්ට තියෙන ගැටලු ටීචර්ට. ටීචර් ඉතින් ටක් ගාලා ඒ වැඩේ කරලා දුන්නා. ඒක නිසා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ඔන්ලයින් සෙමිනාර් එකේ ලෙක්චරර් ප්‍රමෝද්‍යා කොඩිකාර ටීචර්ට. ටීචර් අපි පටන් ගමු නේද එහෙනම්? ඔව් අපි පටන් ගමු එහෙනම්. ලක්ෂි මිස්ටර් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ළමයි වෙනුවෙන් එයා ගොඩක් මහන්සි වෙනවා, කැප වෙනවා කියන දේ දැනුණා කතා කරද්දිම. නේද? ළමයි කොහොම හරි ගොඩ ගන්න ඕනේ නේද? මෙයාලගේ ලකුණු මට්ටම උඩට ගන්න ඕනේ. එහෙම ගුරුවරු ඉන්නවා ගොඩක්. වෙනවල මට එයාව අඳුරගන්න ලැබිච්ච එක ඉතින් මේ මටත් සතුටක්. සහ ඔයාලව ළමයි ටික අඳුරගන්න ලැබිච්ච දෙයක් සතුටක්. මේ දැන් මම කොහොමද ඔන්ලයින් උගන්වන ඒවා කරනවා. ඉතින් ඒක නිසා ගොඩාක් ඉස්කෝලේ ළමයි අඳුරගන්න ලැබිලා තියෙනවා. දැන් ඔයාලගේ ඉස්කෝලේ අයව මේ අඳුනගන්න ලැබිච්ච එක සතුටක්. අපි බලමු ඉතින් කොහොම හරි මේ එක්සෑම් එක නේද හොඳටම පාස් වෙන්න. ඒතර මිස්ටර්ත් හොඳයි, ඔයාලටත් සතුටුයි. මගෙන් වෙන්න ඕන දේවල් ටික මම උදව් කරන්න. අපි එහෙනම් පාඩමට යමු දැන්. ඔයාලා ප්‍රෝග්‍රෑමින් අද පාඩම මම හිතුවේ ප්‍රෝග්‍රෑමින් පටන් ගන්න මිස් එක කතා කරේ. එතකොට කොහොමද දැන් ICT වලට ආසයි කවුද ඉන්නේ? yes no එකක් දෙන්න. මට chat එක පාවිච්චි කරන්න පුළුවන් පල්ලෙහා. දැන් ICT වලට මම නම් ආසයි. කියන අය yes එකක් දෙන්න නෑ කියන අය ඉන්නවනම් no එකක් දෙන්න. මම හිතනවා ළමයි ගොඩක් ආසයි ඇති කියලා. yes. නිතාරා, නෙත්මි, අමේෂා, ඖෂධිය ස්ටීව් ගොඩක් ආසයි වගේ. මාල්ෂි. දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් ඔයාලා ආස නිසා හොඳයි. ආසයි නම් අපිට ඒක හොඳටම කරගන්න පුළුවන්. දැන් අපිට ICT වලට එකක් ගන්නවා කියන එකට ලොකු උදව්වක් තමයි ඒකට තියෙන ආසාව. නේද? අපි ඒකට ආසයි නම් අපි වැඩ කරනවා. දැන් ඉස්සර මම උනත් එමය මිසුණත් එහෙම නැති අපි ආසම සබ්ජෙක්ට් එක තමයි වැඩිපුර පාඩම් කරන්නේ. නේද? ආස නැතිව පාඩම් කරන්නේ නැහැ. එතකොට ඔයාලා මේකට ආසයි කියන්නේ අනිවාර්යෙන්ම ඒකක් ගන්න පුළුවන්. දැන් අපිට කාලය තියෙනවා. අපි බලමු මිස් එකත් එකතු වෙලා ප්‍රෝග්‍රෑම්ස් අපි කරගෙන යමු දිගටම. හැබැයි දිගටම එන්න. නේද? නැත්තම් මේ මිස් මහන්සි වෙන එකත් අපරාධ වෙනවා ඔයාලා මගදී ආවේ නැත්තම්. මේ පාඩම විශේෂයෙන්. ඒ කියන්නේ එක කොටසක් අතෑරුණොත් පුතේ එතනින් එහාට අල්ලගන්න ටිකක් අමාරුයි. ඒ මේ පාඩමේ ස්වභාවයත් එහෙමයි. අනික කරන සෙමිනාර්ස් වලට දිගටම එන්න. එහෙම වුණොත් ඔයාලට අනිවාර්යයෙන්ම ඒකක් හැමෝටම ගන්න පුළුවන්. මහන්සි වෙලා වැඩ කරන්න. දැන් ගෙදරට වෙලා ඉන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ. හැමෝටම එහෙමද? හොඳට ඇහෙනවා නම් මට yes එකක් දාන්න. yes. සිග්නල් ප්‍රශ්න ඇති එහෙනම් මිස්ටර් ඒක වෙන්නේ නැති අනිත්යට ඇහෙනවා. හා. හරි. එහෙනම් අපි පාඩමට යමු. 19ක් ඉන්නවා. නේද? 19 ෂෝක ටිකක් යනකොට ඔව් ඒක තමයි. මේ වෙලාවට අනිත් දවසේ හැබැයි ලොග් වෙන්න. නැත්තම් අර කුරුල්ලයි කතාව අහලා තියෙනව නේද? බඩු කුරුල්ලනේ අන්තිම වෙනකන් හිටියේ. ඒක නිසා වෙලාවට ඇවිල්ලා වෙලාවට යන්න. අපි දැන් අද මේ ප්‍රෝග්‍රෑමින් කිව්වට මේ ලොකු දෙයක් නෙවෙයි කරන්න යන්නේ හරිම ලේසි දෙයක්. හරිද? දැන් ෆෘට් සලාඩ් කාලා තියෙන අය කවුද ඉන්නේ? yes no එකක් දෙන්න. මේ රියැක්ෂන් එකක් දැම්මත් කමක් නැහැ. yes.
ෆෘට් සලාඩ් කවුදනේ කාලා නැත්තේ නේද? එහෙමනේ. එහෙනම් මෙහෙමයි. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා ෆෘට් සලාඩ් හදන්නේ කොහොමද? හරිද? දැන් ඒක මට ප්‍රශ්නයක්. දන්නවද හදන විදිය? හදන විදිය දන්න ඇති ගොඩක් අය නේ. දැන් මට ප්‍රශ්නයක් තියෙනවානේ. මට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ෆෘට් සලාඩ් හදන්නේ? එතකොට ඒකට දැන් විසඳුමක් ඕනේ නේද? විසඳුම ඔයාලා දැන් ලියන්න ඕනේ. මම ඔයාලට වීඩියෝ එකක් පෙන්නනවා ෆෘට් සලාඩ් හදන විදිය. හරිද? ඒක අර අපේ ක්‍රමයට වැඩිය ටිකක් වෙනස් ක්‍රමයක් තියෙන වීඩියෝ එකේ. ඒක නිසා ස්ටෙප් බයි ස්ටෙප් කොලයක් අරගෙන ලියා ගන්න. හරිද? මේක පොතේ ලියන්න එපා. හරි නෑනේ ICT පොතේ මේ ෆෘට් සලාඩ් හදන විදිය නේද? මොකද්ද කියලා බලලා කවුරු හරි පොත බැලුවොත් මේ ඒක නිසා කොලයක් අරගෙන කටුවට ලියන්න. මම රැන්ඩම්ලි අහනවා කට්ටියගෙන් මේ මොකක්ද ඔයාලා ලිව්ව උත්තරේ කියලා. ඒක නිසා නොකර ඉන්න එපා. රෙඩි වෙන්න හැමෝම. 20ක් ඉන්නවා දැන්. මේ පාඩම අමාරු නෑ. හොඳද මේක මේ 6 වසරට තියෙන පාඩමක් අලුත් සිලබස් එකේ. ඉතින් මේ 6 වසරට හදපු ප්‍රසන්ටේෂන් එකක්ම තමයි ඔයාලට මම ආයි ටිකක් වෙනස් කරලා ගත්තේ. ඒක නිසා මේක අමාරු පාඩමක් නෙවෙයි. ප්‍රෝග්‍රෑමින් කියන වචනේට බය වෙන්න එපා. ඒක හරීම මේ සරල හරීම ඉන්ටරෙස්ටිං ගේම් එකක් වගේ දෙයක්. හරිද? දැන් හදමු එහෙනම් ෆෘට් සලාඩ්. ලියා ගන්න හොඳ. Yummy, yummy. Fruit salad. ඔයාලට ක්ලියර් ඇහෙනවද ඒ සවුන්ඩ් එක? මට පොඩ්ඩක් පුතේ chat එකට yes එකක් දෙන්න. වෙලාවකට වීඩියෝස් දාපුවම ඇහෙන්නේ නැති ප්‍රශ්න එනවා ළමයින්ට. ආයෙනවනේ. හරි. Yummy, yummy. Fruit salad. Yummy, yummy. Yummy, 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 yummy fruit salad. Let's make some fruit salad today. Oh, it's fun to do. It's a healthy way. Oh, take all the fruit that you want to eat. It's going to be a fruit salad treat. Fruit salad. Yummy, yummy. Fruit salad. Yummy, yummy. Fruit salad. Yummy, yummy. Yummy, 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 yummy fruit salad. Let's make some fruit salad today. Oh, it's fun to do. It's a healthy way. Oh, take all the fruit that you want to eat. It's going to be a fruit salad treat. Fruit salad. Yummy, yummy. Fruit salad. Yummy, yummy. Fruit salad. Yummy, yummy. Yummy, 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 yummy fruit salad. Let's make some fruit salad today. Oh, it's fun to do. It's a healthy way. Oh, take all the fruit that you want to eat. It's going to be a fruit salad treat. Fruit salad. Yummy, yummy. ලියාගත්තද? ලියා ගන්න පුළුවන් වුණාද? ආයෙ පාරක් දාන්නද? මොකද කියන්නේ? ආයෙ දාන්නකෝ එහෙනම්. Fruit salad. Yummy, yummy. Fruit salad. Yummy, yummy. Fruit salad. Yummy, yummy. Yummy, 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 yummy fruit salad. Let's make some fruit salad today. Oh, it's fun to do. It's a healthy way. Oh, take all the fruit that you want to eat. It's going to be a fruit salad treat. Fruit salad. Yummy, yummy. Fruit salad. Yummy, yummy. Fruit salad. Yummy, yummy. Yummy, 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 yummy fruit salad. Let's make some fruit salad today. Oh, it's fun to do. It's a healthy way. Oh, take all the fruit
that you want to eat. It's going to be a fruit salad treat. Fruit salad, yummy, yummy. Fruit salad, yummy, yummy. Fruit salad, yummy, yummy. Yummy, 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 yummy fruit salad. Let's make some fruit salad today. Oh, it's fun to do, it's a healthy way. Oh, take all the fruit that you want to eat. It's going to be a fruit salad treat. Fruit salad, yummy, yummy. ලියාගත්තද කට්ටිය? ලියාගන්න පුළුවන් වුණාද? හරි ලිව්වා. අපි chance එක දෙමු දසුනිට. දසුනි සෙව්මිනි. කියන්න බලන්න පොඩ්ඩක් මයික් එක ඔන් කරලා. මොනවාද ලියාගත්තේ? දැන් ICT පැත්තක තියලා ෆෘට් සලාඩ් එකක් හරි හදාගන්න අපිට නේද? මුලින්ම පළතුරු ටික ගත්තා. හා ඊට පස්සේ ඒකට සීනි වතුරයි දාලා මික්ස් කරගත්තා. හා ඒට පළතුරු කපලා දැම්මා. හ්ම් ඊට පස්සේ මික්ස් කරගත්තා. හරි. අපි රොෂාල් කොටිගල එහෙමද නම තියෙන්නේ? මට පෙන්නන්නම නම් එහෙම තියෙන්නේ. හරිද දන්නේ නැහැ මං කිව්ව විදිය. ඔයත් කියන්න බලන්න. Put sugar into a bowl, put lime water into the bowl, cut the fruits, put them into the bowl and mix well. Yes, very good. Pevme. First add sugar to a bowl, then add water, and then cut those fruits like grapes, strawberry, banana, apple, orange, and mix them well. And well, finally add some ice cream. Very good. Okay. සිංහල medium English medium දෙගොල්ලම ඉන්නවද ක්ලාස් එකේ? මට පොඩ්ඩක් ඔයාලා medium එකේ වань පුතේ type කරලා chat එකේ. Are there any English medium students? Yes. both ඉන්නව නේද? මම මේ terms ටික පාවිච්චි කරන්නම් දෙගොල්ලන්ටම මේ තේරෙන විදිහට. දෙගොල්ලම ඉන්නවා. මේ ඔක්කොම සිංහල ළමයි නේද ඉන්නේ? සිංහල තේරෙන අය නේද? මිස් ලක්ෂිනිස් ඔක්කොම සිංහල කට්ටිය නේද ඉන්නේ? ජොයින් වෙලා ඉන්නේ. එහෙනම් ප්‍රශ්න නැහැ මම. ඔව් ඔක්කොම සිංහල කියන්නේ දෙකේම ස්ට්‍රීම් දෙකේම ළමයි ඉන්නවද? ඉන්නවනේ. හරි මම මේ terms පාවිච්චි කරන්න එතකොට දෙගොල්ලන්ටම පුළුවන්. දැන් මට ප්‍රශ්නයක් තිබ්බා කොහොමද fruit salad හදන්නේ නේද? දැන් ඔයාලා ඒකට විසඳුමක් ලිව්වා. වීඩියෝ එකක් දිහා බලාගෙන විසඳුම ලිව්වා. step by step ලිව්වේ. දැන් මුලින්ම sugar සීනි වතුරයිනේ එකතු කරන එක, mix කරන එක. ඊට පස්සේ පළතුරු කපන එක step by step කිව්වා. දැන් ඕකේ පිළිවෙල මාරු වෙන්න බෑ නේද? සමහර ඒ වගේ දේනම් කොහෙත්ම මාරු වෙන්න බෑ. සමහර තැන්වලදී පිළිවෙල මාරු වුණාට කමක් නැහැ. පළතුරු ටික මුලින් කපලා ඊට පස්සේ sugar වතුර mix කරාට කමක් නැහැ. එහෙම නැත්නම් මුලින් sugar සහ මේ වතුර තියෙන ටික mix කරලා ඊට පස්සේ මේ පළතුරු ටික කපුවා කමක් නැහැ. මේකේ පිළිවෙල මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර සිද්ධි ගත්තොත් ඒක සිද්ධියේ පියවර මාරු වෙන්න බෑ. දැන් ඔයාලා උදේට ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනකොට කෑම එකයි වතුර එකයි අනිවාර්යෙන්ම අරන් යන්නේ නේද? දැන් ඉස්සෙල්ලා කෑම එකයි වතුර එකයි බෑග් එකට දාගන්නවා. ඊට පස්සේ තමයි ගෙදරින් එළියට යන්නේ. නැත්නම් ගෙදරින් එළියට ගිහිල්ලා ඊට පස්සේ කෑම එකයි වතුර එකයි දාන්න බෑ. නේද? ඒ පිළිවෙල කියන එක සමහර ඒ වගේ හරිම වැදගත්. එතකොට ඔයාලා නොදන්නවා වුණාට ඔයාලා ඔය ලිව්වේ මොකක්ද? ඔකට ICT වලින් හොඳ ටර්ම් එකක් තියෙනවා. මොනවාද ඔය ලිව්වේ? දන්නවද? කවුරුද දන්නේ නැද්ද? පටන් ගන්නෙ L වලින්. L කියලා එනවා වචනයක්. බෝඩ් එක මම හිතනවා පේනවද කියලා පේන්නේ නැත්නම් කියන්නේ. L කියලා වචනයක් එනවා. ඉංග්‍රීසි වලින්ත් එහෙමමයි එන්නේ. ඒක නිසා මේ ටර්ම්ස් දෙකේ වෙනසක් නෑ. very good. algorithm හරියට හරි. algorithm තමයි
අපේ පාඩමද නේද? එතකොට මුලින්ම අපි ප්‍රශ්නකට තියෙන විසඳුම පියවරෙන් පියවර ලියනවට අපි කියනවා ඇල්ගොරිතමක් කියලා. අපි යමුකෝ පාඩමේ දැන් ඉස්සරහට. දැන් මේකෙදි අපිට ෆෘට් සලාඩ් එකේ එක්සැම්පල් එක ගත්තාම අපිට එතනදී ඕන වුණා මොනවාද අපිට ඕන උනේ? එවන් බලන් chat එකට කවුද බලමු ඉස්සෙල්ලා මෙවන්. මොනවද අපිට අවශ්‍ය වෙච්ච දේවල් ingredients මොනවාද? sugar, water, fruits. Very good. Lemon juice. හරි. ඔන්න ඔය වගේ අපිට එක එක දේවල් ඕන වුණා නේද? ඊළඟට මෙන්න මේ ටික අපිට ඕන වුණා. බෝල් එකක් ඕන වුණා. ඔව්. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙච්ච දේවල්. නේද? ඔයාලා කියපු ඒවා ටික රූපේ තියෙනවා. එතකොට ඊළඟට අපි බලමුකෝ. මෙතන පුතේ අපි ඊට පස්සේ මේ ටික අරගෙන මොකද කරේ? කැපුවා, මික්ස් කරා නේද? එහෙම දෙයක් කරා. මේක තමයි එතනදී වෙච්ච ක්‍රියාවලිය. ඊළඟට අපේ අන්තිම ස්ටෙප් එක විදිහට අපිට හොඳට රසට තියෙන ෆෘට් සලාඩ් එකක් ආවා. ICT කරන අය විදිහට ප්‍රශ්න දිහා බලන්න ඕන ක්‍රමයක් තියෙනවා. මොකද්ද ක්‍රමය? ඕන ප්‍රශ්නයක් ඔකට විසඳන්න පුළුවන්. ඔයාලා A levels කරන්න අයිඩියා එකක් තියෙනවා නම් A levels වල එන ගොඩක් ප්‍රශ්න විසඳන්නත් ඔය මෙතඩ් එකම තමයි පාවිච්චි කරන්නේ. ප්‍රශ්න දිහා බලන්න ඕනේ පියවර 3ක් යටතේ. කාටද ඒක කියන්න පුළුවන්? ඔයාලා grade 10 වලදී මුල්ම කාලේ ඉගෙන ගන්න දෙයක් ඒක. මොනවාද? ඒ පියවර 3. Very good. Input, process, output. හොඳයිනේ කට්ටිය. Input, output, process. Input, output, process. එන්නට input, process, output. ඔන්න ඔය කියන ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. ඔන්න ඔය කියන steps 3 ඔස්සේ තමයි ඕනම ප්‍රශ්නයක් දිහා අපි බලන්න ඕනේ. ඒ විදිහට අපිට ප්‍රශ්න ඇනලයිස් කරගන්න පුළුවන්, විශ්ලේෂණය කරගන්න පුළුවන්. එතකොට හරිම ලේසියෙන් ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. දැන් අපේ මේ ෆෘට් සලාඩ් විදිහට අපි ගත්තොත් ඒ ප්‍රශ්නේ ෆෘට් සලාඩ් හදන ප්‍රශ්න ගත්තොත් එහෙනම් අපේ ඉන්පුට්ස් මොනවාද? අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක පුතේ ඉන්පුට්ස් වෙන්නේ data. ඊට පස්සේ process එකකින් පස්සේ එළියට එනවා retrieve වෙනවා මොනවාද? information එළියට එනවා. ඒවා output විදිහට තමයි එන්නේ. එතකොට අපේ මේ ෆෘට් සලාඩ් ප්‍රශ්නේ ඉන්පුට්ස් මොනවාද එහෙම බැලුවොත් fruits තව තියෙනවා. තව මොනවාද? clear නෑ පුතේ. sugar, water ඔය වගේ ඒවා තමයි inputs වෙන්නේ. process එක මොකක්ද? mix කරන එක. very good. all the fruits together. ඔව් mixing all the fruits. ඊළඟට output එක මොකක්ද? Fruit salad. fruit salad. very good. දැන් පුළුවන්නේ එහෙනම් ඕනම ප්‍රශ්නයක් ওই විදිහට හිතන්න. ICT වලදී මේ පාඩමට විතරක් නෙවෙයි ගොඩක් ප්‍රශ්න දිහා බලන input process output විදිහට A level වලදී නම් ඕක අනිවාර්යයි. ගොඩාක් තියෙන මේ concept එක පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට ගොඩක් දුරට ওই concept එක පාවිච්චි කරන්න හම්බ වෙනවා මේ පාඩමේදී. ඕන ප්‍රශ්නයක් input process output වලට වෙන් කරගත්තට පස්සේ ඇති දෙයක් නෑ. හරිම ලේසියෙන් අපිට ඇනලයිස් කරලා හොඳට උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් ගැටලුව විසඳන්න ක්‍රියාවලිය ගැන කතා කරොත් ස්ටෙප් 3ක් ඉන්නවා. ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය. input, process and output විදිහට. මේ තියෙන්නේ ඔයාලා ලිව්වා වගේම ඇල්ගොරිතම් එකක්. ආරම්භය, ඊට පස්සේ මේ ද්‍රව්‍ය ටික සපයා ගන්න එක, ඊළඟට පළතුරු මිශ්‍ර කරනවා, මේකට සීනි ඒ වගේ දේවල් එකතු කරනවා, පළතුරු කපලා භාජනයට දානවා, සලාද පිළිගන්නවා, එතනින් අවසාන වෙනවා. මේකෙදි දැන් ඇල්ගොරිතම මෙහෙම කියන්නේ ඔය පුතේ අපි ලියන එකත් හරි. හරිද? ස්ටෙප් බයි ස්ටෙප් ලියන එකත් හරි. තවත් ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ ක්‍රමය අපි ඉස්සරහට කතා කරමු. දැන් මේ වගේදී පාලන ව්‍යුහ කියලා වර්ගයක් තියෙනවා. දැන් පුතේ මෙහෙමනේ අපි කතා කරපු ෆෘට් සලාඩ් ප්‍රශ්නේ නම්
step by step ඉස්සරහට ගියා. නේද? repeat වෙන ඒවාවත් selection එකක්වත් නැහැ. අපිට ඕනම් පිළිගන්නනකොට selection එකක් දාගන්න පුළුවන්. අවශ්‍යයිද? අවශ්‍යයි නම් දෙනවා. අවශ්‍ය නැත්නම් නොදෙනවා. එතන selection එකක් තියෙනවා. fruit salad හදන එක ගත්තහම නම් එතන තියෙන පියවරෙන් පියවරට පියවරෙන් පියවර යන ලක්ෂණය තමයි තියෙන්නේ. එතකොට එයාට අපි එහෙනම් කියනවා අනුක්‍රමණය කියලා sequence. පියවර ගලාගෙන step by step යනවා. selection කියන්නේ මං කිව්වා තෝරනවා. මොකක් හරි condition එකක් අරන් මොකක් හරි කොන්දේසියක් අරන් ඒක තෝරනවා. ඊළඟට පුනර්කරණය iteration. ඒ කියන්නේ මොකක්ද? repeat වෙනවා. නැවත නැවත සිද්ධ වෙනවා. දැන් ඔයාලගේ පන්තියේදී නම් ලකුණු කරන එක හැමදාම සිද්ධ වෙනවා. නේද? ඒ වගේ දෙයක් repeat වෙන දෙයක්. ඒක repetition එහෙම නැත්නම් iteration කියනවා. පුනර්කරණය කියලා සිංහලෙන් කියනවා. එතනට එනකන් තේරුණාද? මම කියපු හැමදේම තේරුණා නම් මට chat එකට yes එකක් දාන්න. එහෙම නැත්නම් reaction එකක් දැම්මත් කමක් නැහැ. අපේ පුතේ විනාඩි 5කින් session එක cut වෙයි. ඉක්මනට log වෙන්න ආපහු පරණ link එකෙන්ම. හරි තේරිලා හැමෝටම නේද? නෝ කවුරුත් නැහැ. හරි එහෙනම් මේ තුන් දෙනා ගැන මතක තියාගන්න අපිට එක්සැම්පල් වලදී මෙයාලව හම්බ වෙයි. ලක්ෂිකා මිස් අපි නෝට් එකට මොකද කරන්නේ දැන් මේ මීඩියම් දෙකේම ආින්න නිසා පස්සේ PDF එක දෙමුද ලියා ගන්න කියලා මොකක්ද කරන්නේ මම ඉංග්‍රීසි මීඩියම් ඉන්නවා කියලා මට මේ දන්නේ නැහැ මම හිතුවේ සිංහල මීඩියම විතරයි ඒත් කියලා අපි බලමු මේක එක කතා කරලා නෝට් එක අපි කොහොමද කරගන්නේ කියලා හොඳේ. හරි. එතකොට අනුක්‍රමණය, වර්ණය, මේ පුනර්කරණය, sequence, selection and iteration. එතකොට මම කිව්වා පොඩ්ඩක් මේක කියව ගන්න ඇල්ගොරිතම් පියවර කීපයක් ඔස්සේ ආරම්භයේ ඉඳන් අවසානයේට step by step යනවා. එහෙම එකක් sequence. වර්ණය කියන්නේ මොකක් හරි කොන්දේසියක් තියෙනවා. ලකුණු 50ට වැඩිද? 50ට වැඩි නම් pass. 50ට අඩුයි නම් fail. ඒක සිලෙක්ෂන් එකක්. ඔයාලත් එක්සැම්පල් එකක් කියන්නේ සිලෙක්ෂන් එකට. මයික් එක ඔන් කරලා කියනවා නම් හොඳයි. chat එකට දැම්මත් කමක් නැහැ ඉතින්. Above 75 A pass, above 65 B plus. එහෙම කියන්නත් පුළුවන්. Correct. After that ඊළඟට පුනර්කරණය iteration. නැවත නැවත වෙන දෙයක්. නම් ලකුණු කිරීම වගේ දෙයක්. නේද? තවත් examples හිතන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යමු අලුත් session එකකින් නැත්නම් මම කතා කර ඉදි කට් වෙන නිසා මම session එක කට් කරන්නම්. session එක කට් කරන්නම් ඔයාලා පරණ link එකෙම පුතේ මේ මිස් දීපු link එකෙම අපහු ඉක්මනට log වෙන්න හොඳේ හරිද මම session එක කට් කරන්නද මිස් ඉන්නව නේද හා ළමයි ටික හොඳයිනේ. ඉස්සම සෙෂන් එකට ඉක්මනට ඇවිල්ලා. හරි. දැන් අපි එහෙනම් යන්නේ. දැන් ඔයාලා මෙහෙම කරන්නේ නේද? මට තිබ්බ ප්‍රශ්නේ ඔයාලා ලිව්වා. නේද? ටීචර් දන්නේ නැහැ කුච්චරට හදන්න. ඉතින් ඔයාලා ස්ටෙප් බයි ස්ටෙප් ලිව්වා. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා පුතේ.
ඔයාලා පාරේ යනකොට සමහරලාට දැකලා ඇති මාර්ග සංඥා. දැකලා තියෙන්නේ නේද? දැන් මෙහෙම හිතමු අපි ලිස්සන සුළු පාරක් තියෙනවා. ඊට පස්සේ මේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා. මෙය ලිස්සන සුළු පාරකි. එහෙම කියලා ගහලා තියෙනවා. එතකොට ඈත ඉඳන් ඒක කියවගෙන එන එකද ලේසි? එහෙම නැත්නම් ඔක සිම්බල් එකකින් දෙන එකද ලේසි? කොහොමද ඔයාලා මොකද්ද හිතන්නේ? සිම්බල් එකකින් දෙන එක. සිම්බල් එකකින් දෙන එක තමයි ලේසි. අරක කියව එනකොට නැත්නම් ලිස්සලා පාරේ ලිස්සලා වෙන්න ඕන ටික වෙලා ඉවරයි නේද? ඒක නිසා අනිවාර්යෙන්ම එතනට ගැලපෙන්නේ සිම්බල් එක. ඒ කියන්නේ අපිට පාඩම් කරනකොටත් ඔන්න ඕක පිටේ පාවිච්චි කරන්න. මේ concept map අඳින්න පුළුවන්. මම කියලා දෙන්නම් මේ concept map අඳින විදිහ පාඩමේදී. මේ concept map අඳින්න අපේ මොළයට හරි වේගෙන් යනවා රූප ගැන තියෙන ඒවා. දැන් ඔයාලට ඒක example එකකට කිව්වොත් මෙහෙම දැන් අපි දකිනවා අපේ යාළුවෙක්. ඔයාලට තාම ඔය ටිකක් experience එක අඩුයි. මොකද දැන් තාම මේ යාළුවොත් එක්ක ඉන්න නිසා අපිට නම් ඔය වැඩේ වෙනවා. රූපේ හොඳටම මතකයි. අනේ අපිත් එක්ක ඉගෙන ගත්ත යාළුවෙක් කියලා හොඳට රූපේ මතකයි. ඒ වුණාට මේ නම එන්නේ නැහැ ලේසියෙන්. ඒ මොකද අපේ මොලේ ඉක්මනට ග්‍රහණය කරගන්නවා සිම්බල්. එයාගේ රූපේ අපි අඳුරනවා. හැබැයි අර වචනෙන් දෙන දේවල් ටිකක් ගන්නව අඩුයි. ඒක නිසා ඔයාලා පාඩම් කරද්දී concept map අඳින්න. concept map අඳින එක example එකක් තිබ්බා මගේ YouTube channel එකේ. මම ඒක ඔයාලට link එක මිස් එවන්නම්. එතකොට ඔයාලා ඒ වගේ බලන්න. concept map අඳිනකොට හොඳට මේ සමරයිස් කරලා ගන්න පුළුවන්. ඒකේ symbols විදිහට අපි ඇන්දොත් ඒක අනිවාර්යෙන් අපේ මොළයට ඉක්මනට යනවා. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි step by step ලිව්වා. ඊට වැඩිය effective විදිහට ඊට වැඩිය වේගෙන් අපේ ප්‍රශ්නට උත්තර දෙන්න යනවා ඊළඟ step එකෙන්. මොකක්ද? දැන් algorithm අපිට වචන විදිහට ලියන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. අපි මේ ලියපු ක්‍රමයට අමතරව ඒක අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. next week අපි ඒක කතා කරමු. රූප පාවිච්චි කරලා ගැටලුවට විසඳුම ලියන ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද? chat එකට දාන්න mic එක on කරත් කමක් නැහැ. මොකක් වෙන්නේ නැතිද? ප්‍රශ්නේ තේරුන්නේ නැද්ද? දැන් සමහර උත්තර දෙනවා හරියට. සමහර ප්‍රශ්න තේරෙන්නේ නැද්ද? මම ආයෙ කියන්නම්. දැන් මට තිබ්බ ප්‍රශ්න මොකක්ද? ෆෘට් සලාඩ් හදන්නේ කොහොමද? නේද? ඔයාලා step by step ලිව්වා. දැන් අපි කතා වුණානේ සිම්බල් වලින් දෙන එක තමයි වැඩිපුර හොඳ. නේද? මේ වචනේ ලියනකොට වෙන්න ඕන ටික වෙලා ඉවරයි. ගොඩක් අපිට කාලය ගත වෙනවා මේකෙන් තියෙන අයිඩියා එක ගන්න. ඒක නිසා සිම්බල් පාවිච්චි කරලා අපිට පිළිතුර දෙන්න පුළුවන්. ප්‍රශ්නෙට විසඳුම පින්තූර වලින් දෙන්න පුළුවන්. ඩයග්‍රෑම් සිම්බල්ස් පාවිච්චි කරලා දෙන්න පුළුවන්. ඒ මොකක්ද? ඔව් ෆ්ලෝ chart. ඔයාලා කියනවා වගේම ෆ්ලෝ chart තමයි ඊළඟ ස්ටෙප් එක. ගැලීම් සටහන්. එහෙනම් දැන් අපිට පුළුවන් අර තිබ්බ ප්‍රශ්නෙට විසඳුම මොනවා පාවිච්චි කළද? සිම්බල්ස් පාවිච්චි කරලා දෙන්න. මෙතනදී පුතේ මං කිව්වා input process output ආදාන ක්‍රියාවලි ප්‍රතිදාන. මේ ඔස්සේ තමයි අපේ ප්‍රශ්නෙට අපි ඇඩ්‍රස් කරන්න ඕන, ඇනලයිස් කරන්න ඕන ඔන්න ඔය ක්‍රමයට. එතකොට ගැලීම් සටහනේ මේ ටික අඳුරගන්න එයාලා සිම්බල්ස් දීලා තියෙනවා. ස්ක්‍රීන් එකේ පේනවා ඇති ඔයාලට ආරම්භය අවසානයේ තියෙනවා මේ සිග්නල් එකෙන්. ආරම්භයයි අවසානයයි දෙකම අපි අඳුරගන්නේ මෙන්න මේ සිම්බල් එකෙන්. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මේක දැන්? මෙයා ආරම්භයේද එහෙම නැත්නම් අවසානයේද කියලා හොයාගන්න බැරි වෙනව නේද? අපි එකම සිම්බල් එක නම් පාවිච්චි කරන්නේ. මොකක්ද ඒකට තියෙන විසඳුම අපිට? ඔව් start end කියලා ලියනවා. ආරම්භය අවසානය කියලා අපිට ලියන්න පුළුවන්. yes. එතකොට ඒක තමයි තියෙන විසඳුම. අපි මේක ඇතුලේ ලියනවා මොනවද මේ වෙන්නේ කියන ටික. එතකොට ආරම්භය අවසානය හරි. ආදානය ප්‍රතිදානය කියන එක input output කියන එක මෙන්න මේ හැඩය අපිට පාවිච්චි කරන්න පුළුවන්. process එකක් නම් ක්‍රියාවලියක් නම් අපිට මේ හැඩය පාවිච්චි කරන්න පුළුවන්. තීරණයක් decision එකක් ඒ කියන්නේ selection එකක්.
සිලෙක්ෂන් එකක් තියෙනවා නම් මම කිව්වේ 50ට වැඩි නම් පාස් 50ට අඩුයි නම් ෆේල්. ඊළඟට අපි තව කතා කරානේ ෆෘට් සලාඩ් කන්න කැමතිද නැද්ද? අන්න ඒ වගේ තීරණයක් අපිට එන වෙලාවට ඩිසිෂන් එකක් එන වෙලාවට අපිට මේ ඩයග්‍රෑම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට මේවා සම්බන්ධ කරගන්න කනෙක්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙයා ඒකට හැඩේ මෙයා ගැලීම් දිශාව කියන පුතේ මේ process එක වෙන විදිහ අපි ඒක මේක සම්බන්ධ කරගන්නේ මෙන්න මේ ඉතල පාවිච්චි කරලා. හරිද? එතනට එනකම් තේරුණාද? මට එස් එකක් දෙන්න මං හිතනවා තේරෙන්නේ නැති කියලා. ඔයාලා ඒව ඉගෙනගෙන නැත්තේ? ඔව්. මැඩම් ඔව්. කියන්න. සුභාෂි කියන්න. මේ මැඩම් සම්බන්ධකය කියන එක ටිකක් ආයෙත් කියලා දෙන්න පුළුවන්ද? මම කියලා දෙන්න. මේමයි. දැන් ඕක පාවිච්චි වෙන්නේ නැහැ ටිකක් අපිට අඩුවෙන් තමයි ඕක පාවිච්චි වෙන්නේ. දැන් අපි පුතේ ෆ්ලෝ chart එක මෙහෙම ඇඳගෙන යනවා කියලා හිතන්න. දැන් අපි ඇඳගෙන යනවා. අපිට ඊට පස්සේ ඊට මදි වෙනවා. හරිද? අපිට ඊළඟ පිටුවට යන්න සිද්ධ වෙනවා. ඊළඟ පිටුවට යනකොට අපි මේ කනෙක්ටර් එකක් දාලා තමයි මේ වැඩේ පටන් ගන්න. තේරුණාද? දැන් එයාලා මේ පිටු දෙකක තුනක අඳිද්දි මේ ෆ්ලෝ chart එකක්ද දෙකක්ද කියන ප්‍රශ්නේ එනවනේ. ඒකට තමයි මේ කනෙක්ටර් එක පාවිච්චි කරන්නේ. තේරුණාද? ඔව් මැඩම්. හරි. ඒක හොඳයි අහපේක. මට ඒක කියලා දෙන්න සම්පූර්ණ නේද? හරි. ඊට පස්සේ අපි යමු. දැන් මම දීලා තියෙනවා ඇක්ටිවිටි එකක්. මොකක්ද ඇක්ටිවිටි එක? දැන් ලිපියක් තැපැල් කරන්න තියෙන්නේ. හරිද? එතකොට මේ ප්‍රශ්නේ ඇනලයිස් කරන්න ඕනේ ඔයාලා ඉස්සෙල්ලා ෆෘට් සලාඩ් හැදුවා වගේ. ආරම්භය මොකක්ද? ඉන්පුට් එක මොකක්ද? ආදානය මොකක්ද? ක්‍රියාවලිය මොකක්ද? නේද? ප්‍රතිදානය මොකක්ද? අවසානය කියන එක. එතකොට මේ විදිහට ඇනලයිස් කරලා ඉස්සෙල්ලා ඇල්ගොරිතම ලියන්න පුළුවන්ද? ලියන්න ඉස්සෙල්ලා අඳින්න එපා ෆ්ලෝ chart එක ඉස්සෙල්ලා ලියන්න. පුළුවන්ද? ඔයාලා නෝට්බුක් එකේ ලියන්න එපා. දැන් කලින් නෝට් එකකුත් තියෙනවනේ. දැන් මීඩියම් දෙකක ඉන්න නිසා අපි මම මිස් එක කතා කරලා මොකක්ද නෝට් එකට කරන්න කියලා අපි කියන්න. ඔයාලා දැනට මේ ප්‍රශ්නේ ඇනලයිස් කරන්න කටුවට කොලයක් අරගෙන ඇනලයිස් කරන්න. තේරුණාද මං කියපු වැඩේ? කො තේරිච්චයි කෝබල? තේරුණා. එහෙනම් පටන් ගමුකෝ. පටන් ගමු. මම 5 minutes දෙන්න. විනාඩි 5ක් දෙනවා හැමෝටම. හොඳේ?
මොකද තත්ත්වය? ලිව්වද කට්ටිය? කවුද උත්තරේ කියන්නේ? ඉවරයි නම් මට S එකක් දෙන්න පුතේ. රියැක්ෂන් එකක් හරි කමක් නැහැ. finish. Nehara කියන්න බලන්න ඔයාගේ answer එක. Start. Input receiver name and address. Then process is sending the letter to the receiver through the postman. The output is the receiver receiving the letter and the end. Okay, very good. අපේ සිංහල මීඩියම් තව කවුද ඉන්නේ? සිංහල මීඩියම් එකෙනෙක් දාන්න මට අල්ලගන්න ඉක්මනට. අපි නිහාරව ගත්තා. සත්මිනි කියන්නකෝ. හස්සේ නමක් නේද සත්මිනි? අහලා නැති නම. කියන්නකෝ එයක් උත්තරේ. සත්මිනි සද්දයක් නැහැ. මොකද මයික් එක ඔන් කරලා කියන්න. ඒක නම් හොඳ ලක්ෂණයක් නෙවෙයි නේද? අපි chance එක දෙමු නම් යසන්දිට. යසන්දි කියලා මගේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා. යසන්දිට කියමු කවුද බලන්න. දැන් කියපු ගමන් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න ඕනේ නැත්තම් හරියන්නේ නැහැ වැඩේ නේද? හරි කැමති කෙනෙක් මේ කියන්න උත්තරේ අපි බලමු එහෙම හොඳ ළමයි ඉන්නවද කියලා නේද? කතා කරන්නේ නැතුව නම් ඉගෙන ගන්න බෑ පුතේ. නේද? නැත්තම් මම කියනවා ඔයාලත් අහගෙන ඉන්නවා එහෙම වුණොත් මේක ඉගෙන ගන්න බෑ. ඔයාලට උත්තර දෙන්න ඕනේ, උත්තර වැරදෙන්න ඕනේ. එතකොට තමයි මතක හිටින්නේ. පාඩමට ඇක්ටිව්ලි සම්බන්ධ වුණොත් තමයි මේක අපේ ඔළුවට යන්නේ. නේද? එහෙම නැතුව දැන් මාව යකෙක් වගේ පේනවනම් කමන්නේ මයික් එක ඕෆ් කරගෙන ඉතින් බයේ හිටියට එහෙම පේන්නේ නැතුව ඇති නේද? කැත වුණාට එච්චරම කැත නැතුව ඇති මං හිතන්නේ. නේද? ඒක නිසා ඔයාලා කතා කරන්න වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. අනික මේ ඔයාලගේ පන්ති යාළුවෝ ඉන්නේ හැමෝම නේද? වැරදුනොත් තමයි අනිවාර්යෙන්ම හරියන්නේ. ඒක නිසා වරද්ද ගන්න ඕනේ. උත්තර ලියද්දී. ඊට පස්සේ එන ප්‍රැක්ටිස් එක ගොඩක් වටිනවා. හරි ගිහිල්ලා එන ප්‍රැක්ටිස් එකට වැඩිය වැරදුනහම තමයි අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන්නේ. ඒක නිසා බය වෙන්න එපා. chance එකක් දුන්නාම අනිවාර්යෙන් කතා කරන්න. අපි තව එක්කෙනෙකුට දීලා බලමු හොඳේ. ඉස්කෝලේ නමත් එක්ක සවුත් වෙනවා දැන්. Subhashi අපි කියමු. I'm doing in English medium. It come on, it's okay, dear. It's okay, dear. You can explain this. අපි ඉංග්‍රීසි මීඩියම් ළමයිට හොඳයි වගේ මට හිතෙන විදිහට නේද? එයාලා කතා කරා. කොයි පාරයක් නැද්ද? අපෝ මේක නම් හරියට වැඩක් නෙවෙයි. හරි අපි යමුකෝ එහෙනම් දැන් කට්ටිය කතා කරන්නේ නැති හින්දා මෙතන සිංහල මීඩියම් විතරයි ඇත්තේ කියලා මම හිතුවේ. හරිද? ඒක නිසා සිංහලෙන් හැදුවේ. ස්ටාර්ට් තියෙනවා. පටන් ගත්තා. ඊට පස්සේ මේක වෙනස් වෙනවා. දැන් ඔයාලා කියපු උත්තර මේකට වැඩිය වෙනස් ඇති. එහෙමයි කියලා ඔයාලගේව වැරදි නැහැ. වැරදි නැහැ. හරිද? ඔයාලගේව වැරදි නැහැ. එක එක්කෙනාට ප්‍රශ්නෙට විසඳුම් දෙන විදිහ වෙනස්. දැන් ඔයාලා ප්‍රශ්නයක් වුණාම අපි හිතමු දෙමව්පියොන්ට කියනවා. ටීචර් කෙනෙක්ට කියනවා. තමන්ගේ යාළුවෙක්ට කියනවා. එතකොට එක එක්කෙනා දෙන විසඳුම වෙනස්.
ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. තමන් ලියන උත්තරේ හරියට ලියන්න. මේක කොපි කරනවා හොඳට හොයන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද දැන් අපි ලියන වචනම තව කෙනෙක්ට මේක ලියන්න අයිඩියා එකක් එන්නේ නැහැ. ඒක නිසා මේක හොඳට හොයන්න පුළුවන් කොපි කරනවා නම්. කොපි කරන්න එපා ඒක නිසා. ආරම්භයේ තියෙනවා. අපිට ලියුමක් ලියන්න අවශ්‍ය වෙන කරුණු ටික අපි රැස් කර ගන්නවා නේද? ඒක එක ස්ටෙප් එකක්. ඊට පස්සේ ලිපියක් ලියන්න. ටීචර් ඔව්. ආදානයේට මේ ලියුම් කවරේ මුද්දරේ ඒ ටික ගන්න බැයිද? ඔව්. කරුණ විතරද පුළුවන්? එහෙම ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ පුතේ. ටික ගන්නත් පුළුවන්. හරි එහෙම හිතුවත් ප්‍රශ්නයක් නෑ. හරි එහෙම. මම එකයි කිව්වේ අර එක එක්කෙනාට හිතන විදිහට වෙනස් වෙනවා මේක. දැන් ඔයාලට මේ ඒජ් එකට හිතන විදිහ ටිකක් ඇඩ්වාන්ස්. දැන් මේක මං කියන 6 වසරයටත් තියෙනවා කියලා. එතකොට එයාලට ඕක තවත් සරලව තමයි එයාලට තේරෙන්නේ. ස්ටෙප්ස් අඩුවෙන් තමයි එයාලට තවත් තේරෙන්නේ. මට විනාඩියක් දෙන්න. හරි ඊළඟට අපිට අවුට්පුට් එක විදිහට මේ හදපු ලියුම එනවා. ඊට පස්සේ අපේ කාර්යය ඉවර වෙනවා අවසානයේ. දැන් මේකම දැන් ෆ්ලෝ chart එකකට තමයි මම යන්නේ. ආරම්භය අවසානයේ හැඩය අපි දන්නවා. දැන් මෙයා පුතේ මෙතනදී කවුද? මෙයා මෙතනදී ඉන්පුට් එක නේද? ඉන්පුට් එකට අදාළ හැඩය තියෙනවා දකුණු පැත්තේ. විනාඩියක් දෙන්න ස්ටක් වෙනවා වගේ දැනෙනවා. දැන් මෙතනදී ලිපියක් ලිවීම කියන්නේ process එකක් කාර්යයක් නේද? ක්‍රියාවලියක්. එහෙනම් ඊට අදාළ හැඩය තිබුණා දකුණු පැත්තේ. ඊළඟට output එක තමයි මේ pause කරන්න හරි ගියපු අපි වැඩ ටික ඉවර කරපු ලියුම. එයා output එක. එතනින් අවසානයක් වෙනවා. මේක හරියම සරල ඇල්ගොරිතම් එකක්. ඒකට ඇඳපු flow chart එකක්. ඇල්ගොරිතම් flow chart විදියටත් තියෙනවා, pseudo code විදියට, ව්‍යාජකේත විදියටත් තියෙනවා. එතකොට අපි ව්‍යාජකේත වලට පස්සේ යමු. මුලින් flow chart එක ඇඳලා ඉමු. මේක තේරුණාද පුතේ? මේක තේරුණා අය. මේක මට තනියෙන් ලියා ගන්න පුළුවන්. කියන අය yes එකක් දෙන්න. හරියට තේරුණා නම් තනියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අර 3 මාසෙදිද කොහෙද ලියුම් යවනව නේද? උගන්නනවා නේද ලියුම ලියන විදිය. ඔයාලගේ ලියුමක් ඔයාලගේ ගෙදරටම ආවේ නැද්ද? ඒක ගත්තාම පුදුම සතුටක් නේද? අපේම ලියුම උනත් එනකම් බලන් ඉඳලා දැන් එන්නේ බිල් විතරයිනේ වැඩි කරන්නේ. yes. හරි. එහෙනම් ඊළඟට මොකද මේ වෙලා තියෙන්නේ? ඔයාලට ස්ක්‍රීන් එක පෙන්නනව නේද පුතේ මට? ස්ටක් වෙනවනේ හොඳට මේ පාර. හරි. දැන් මම මෙතන දීලා තියෙනවා symbols ටික. symbol එකෙන් ආපහු මතක් කරගමු. මොනවාද මෙයාගෙන් represent කරන්නේ? input ද, process ද, output ද, start ද, end ද, අන්න ඒ විදිහට. number 1 මොනවාද? ඉක්මනට දාන chat එකට number 1 මොකක්ද? අපි කාටද මේක පාවිච්චි කරන්නේ? කොයි කොටසටද? අපි බලමු ඉස්සෙල්ලම 3 දෙනා. රෝෂල්, අමේෂා, කාංචලි. very good. input and output. නෙහාර තමයි ඒක දෙකම එකවර එව්වේ. input and output. number 2 process. very good. කියව ගන්නත් බැරි තරම් වේගෙන් ආව එක න. number 3 කවුද ඉස්සෙල්ලා මේවන්නේ? රෝෂල්. එයා ඉක්මනට එවනවා නේද? ස්පීඩ් එක හොඳයි. ටයිපින් ස්පීඩ් එක වැඩි. සත්මි, නෙහාරා.
number 4 නෑ number 5 පුතේ මේ ඊතලේ මෙහෙම අර හොඳට පේන්න මම මේ දැම්මට අපි මේක ලොකුවට මේ විදිහට ගන්නෙ නෑ හරි number 5 flow direction very good ගැලීම් දිශාව දත්ත ගැලීමේ දිශාව flow direction very good හරි අපි යමු එහෙනම් ගැලීම් සටහන් අඳින්න යන්න කලින් ඔයාලට මම පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා මේක තියෙන්නේ මාරු කරලා හරිද දැන් ඔයාලට තියෙන්නේ මේක පිළිවෙලට හදන්න මාරු කරලා තියෙන්නේ මේක පිළිවෙලට හදා ගන්නයි තියෙන්නේ හරිද මම විනාඩි 5ක් දෙන්නම් මේක හදමු හරියට මේක ලේසි මෙහෙම හදුවට පස්සේ ඔළුවට එනවා මේ ඔයාලට මේක හදා ගන්න ඕන පියවර ටික බලන්න ඕනේ ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි උඩට සහ පල්ලෙහාට එනවා ඊට පස්සේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් ඔය පිළිවෙලට හදා ගන්න තියෙනවා මම විනාඩි 5ක් දෙන්නම් ඉක්මනට හරියට අඳිමු අපි ඉවර කරලා yes දාන්න අපි බලමු ඉක්මනට මේවර කරන්න කවුද කියලා yes Marcy මට තප්පරයක් දෙන්න finish okay මෙන්න මේක තමයි පුතේ එන්න ඕන උත්තරේ. අපි බලමු ඊට කලින් ඔයාලගේ උත්තර මොනවාද කියන දේ නේද?
කවුද කැමති? මම දැන් කැමති ළමයෙක්ට chance එක දෙන්න. නේද? එහෙම අය ඉන්නවද කියලා අපි බලමු. අපිම කියන්න ඕනේ නෑනේ. ඔයා කියන්න, මෙයා කියන්න කියලා නේද? ඔයාලා ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙම තමයි හොඳ ළමයි. අම්මෝ මම නෑ. එහෙම කියලා පැත්තකින් නෑ හොඳ ළමයි. ආරම්භය very good. මොකද පුතේ වගේ නම? පටන් ගන්න. මොකද උනේ? මයික් එක ඔෆ් වෙලා. ආරම්භය. ඔව් ඉතින්. ආරම්භය ආ ගණිතය සඳහා ලබා ගන්නා ලකුණු විද්‍යාව සඳහා ලබා ගන්නා ලකුණු ඊළඟට ගණිතය හා විද්‍යාව යන විෂයන් සඳහා ලබා ගන්නා ලකුණු වල එකතු කිරීම ඊළඟට ගණිතය හා විද්‍යාව යන විෂයන්ට ලබා ගන්නා ලකුණු වල එකතුවට ලැබෙන පිළිතුර ඊට පස්සේ අවසානය. very good. හරි. දැන් ඔතනින් මම මෙයාලට අංක දාන්නම්කෝ. ඒකට ඔයාලට උත්තර දෙන්න ලේසියිනේ. මෙයාට number 1. මෙයාට number 2 දෙනවා. හොඳයි. 3 4 5 මට කියන්න ඉන්පුට් එකට අදාළ නම්බර් එක ඉක්මනට දාන්න chat එකට. අපි බලමු මුල් තුන් දෙනා කවුද කියලා. ඉන්පුට් එකට අදාළ chat මේ නම්බර් එක. chat එක පෙන්වන්නෙත් නෑ. very good. number 5. ඊළඟට අපි බලමු process එකට අදාළ number එක. process. number 3. output. no number 4. හරිම හොඳයි. වේගින් උත්තර දුන්නා. නම් කියව ගන්න බැයි තරම් ස්පීඩ් ආව උත්තර ටික. දැන් එහෙනම් මම මේ ඕඩර් එකට හදපු එක තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඉතින් ක්ලාස් රූම් එකේදී නම් ළමයෙක්ට ඇවිල්ලා මේක හදන්න දෙන්නේ. දැන් ඔයාලා මට මෙහෙට ගෙන්න ගන්න බෑනේ. ඒක නිසා තමයි ওই විදිහට කරන්න දුන්නේ. මෙන්න අපේ ෆ්ලෝ chart එක. ආරම්භය තියෙනවා, ඊට පස්සේ ඉන්පුට් එකක් තියෙනවා, ප්‍රොසෙස් එකක් තියෙනවා, අවුට්පුට් එකක් තියෙනවා, අවසාන වෙනවා end වෙනවා. මෙතනින් අපිට ඊළඟට තවත් එක්සැම්පල් එකක් තියෙනවා. හරිද? පරිගණකයෙන් ලිපියක් සකසලා මුද්‍රණය කරන්න තියෙනවා. හරි. මේකත් ඉක්මනට හදමු. අපි බලමු කවුද මුලින්ම ඉවර කරන 3 දෙනා කියලා. ඉවර කරපු ගමන් දාන්න chat එකට ඉවරයි කියලා. හොඳේ? අපි බලමු ওইම 3 දෙනා. ලේසි දෙයක් මේක පුංචි දෙයක් නේ. ඉක්මනට කරන්න පුළුවන් ඒක නිසා අනිවාර්යයෙන්. කවුද ඉවර කරලා තියෙන්නේ? Marshi, very good. Number 1 අපේ. කවුද බලමු second? Satmi. Third? Hamesha. හරි. තුන් දෙනෙක් ඉවරයි. අපි දෙමු මාල්ෂිට chance එක උත්තරේ කියන්න. දැන් ඉස්සෙල්ලා මේ විමර්ශ කියන්න අපේ ආන්සර් එක පුතේ. කොහොමද අපි මේක හදාගන්නේ? ආරම්භය හරි. ලිපියට අදාළ විස්තරය අතුරු පූර්ණය කිරීම. ලිපියට අදාළ විස්තරය අතුරු කළ පසු පරිගණකයට සිදුවන ක්‍රියාවලිය මුද්‍රිත ලිපිය අවසානය. හරි.
එයා කියපු දේ තිබ්බා. දැන් පුතේ ෆ්ලෝ chart එක අඳිනකොට අපි මේක ලකුණු ගන්න කරන දෙයක් නේ ෆ්ලෝ chart ප්‍රශ්නේ එම් කරන්නේ සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා තනිකර. ඒකට සහ MCQ එකේ ඔයාලට ලකුණු ගන්න ඕන නිසා තමයි මේක අපි එම් කරගෙන ඉන්නේ. එතකොට අනිවාර්යෙන්ම ওই විදිහට ඇනලයිස් කරගන්න. ඒ වගේම මේකත් මතක තියාගන්න. අපි මේක ෆ්ලෝ chart එක අඳිද්දී ඊතල පාවිච්චි කරනවානේ. මේ ඊතල අඳිනකොට අනිවාර්යෙන්ම මේවා සම්බන්ධ වෙන විදිහට අඳින්න පුතේ. ඒ කියන්නේ මේ වගේ. ආරම්භයේ ඉඳන් මෙතන ඉන්පුට් එකට යනකොට මේ අතරේ අපි ඊතලයක් අඳිනවානේ නේද? ඊතලේ දෙන්න අනිවාර්යෙන් කනෙක්ට් වෙන්න ඕනේ. මේකේ හොඳට බැලුවොත් ඔයාලට පේනවා මේ දෙන්න එකට ගෑවිලා නැහැ. එහෙම තියෙන්න බෑ. මේ වේගෙන් අඳිනවා කියලා. එහි හොයේ අඳින්න එපා මේව සම්බන්ධ වෙන්නේ නැති විදිහට නේද? හැඩ වෙනස් වෙන විදිහට අඳින්න එපා. පිළිවෙලට ප්‍රශ්නේ අඳින්න. මොකද පේපර් එක දැන් අපි ඔයාලව දැන් මං නම් වලින් මත්තන් ඔයාලව මතකයි. එතකොට මං දන්නවා ආයා හොඳට කතා කරන ඉක්මනට උත්තර එවනවා. එහෙම අයිඩියා එකක් ඔයාලගෙන මං හදා ගන්නවනේ. ඉතින් ඉස්කෝලේ ටීචර්ස් ඔයාලව අඳුරනවා මේ ළමයි හොඳට වැඩ කරන ළමයි මෙයාලා හොඳයි එහෙම කියලා ටීචර් අඳුරනවා. හැබැයි පේපර් එක බලන තුනා ඔයාලා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට ඔයාලව මවා ගන්න. දැන් මටත් මම ඔන්ලයින් සෙෂන්ස් ගොඩක් කරන හින්දා මම ළමයි ගොඩක් අය මවාගෙන ඉන්නේ. මේ ඉඳලා හිටලා ගම මූණ දකින්න. ඉතින් එතකොට මවා ගන්න ඔයාලව මම කොහොමද මවා ගන්න? දැන් මේ කතා කරන විදිහෙන් ඔයාලා. එතකොට මේ පේපර් එක බලන ටීචර් කොහොමද මේ ඔයාලා මවා ගන්නෙ? පේපර් එකේ. පේපර් එකේ උත්තර ලියන විදිහ උත්තර හොඳට ලියලා තියෙනවද? හොඳට එක්ස්ප්ලেইন කරලා තියෙනවද? පැහැදිලිව ලස්සනට ලියලා තියෙනවද? ඒ අනුව තමයි ඔයාලගේ රූපේ මැවෙන්නේ. ඒ අනුව එහෙම මම ලකුණු දෙනවා කියලා මම කියන්නේ මාකින් ස්කීම් එකෙන් ලකුණු දෙන්න. ඒ වුණාට අර හිත සතුටින් බලන එකේ පොඩි වාසියක් තියෙනවා. මම නම් හිතන විදිහට. ඒක නිසා ටීචර්ට එපා වෙන විදිහට ලියන්න එපා. මේවා ගැන හොඳට සැලකිලිමත් වෙන්න, ලස්සනට ලියන්න, පිළිවෙලට ලියන්න, මේ ඊතලන් දිනකට පිළිවෙලට ඒවා කරන්න. අනිවාර්යෙන්ම මේවා කනෙක්ට් වෙන ඒවා කරන්න ඕනේ. හරිද? තේරුණාද ඒ ටික? දැන් අපි දෙකක් කතා කරා නේද? ගණන් විද්‍යාව කියන ඒවට ලකුණු වල ටෝටල් එක ගන්න විදිහ කතා කරා. ඊට පස්සේ ලියුමක් ටයිප් කරලා ගන්න විදිහ අපි කතා කරා. දැන් මම කිව්වනේ ඇල්ගොරිතම් වල වර්ග තුනක් තියෙනවා. නේද? ඒකට අපි කියනවා අනුක්‍රමණය, වර්ණය, ඊළඟ එක මොකද්ද? පුනර්කරණය. sequence, selection and iteration. repetition කියලා කියනවා. එතකොට ওই වර්ග තුනට අදාළව දැන් examples අපි ලියන්න යන්නේ. දැන් ඔයාලට flow chart එකේ symbols ටික මතකයිනේ. මේ ඕනම ප්‍රශ්නයක් පුතේ ඉස්සෙල්ලා අර fruit salad හදනවා වගේ අපි පියවර ටික මොනවාද කියලා හිතන්න. අපි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න විසඳන්නේ කොයි පියවර යටතේද? ඒක හිතලා ඊළඟට input process output විදිහට ප්‍රශ්න කඩා ගන්න. දැන් ඔයාලා මේක ලියද්දිම ප්‍රශ්න ලියනකොටම මෙයා inputs. මේක තමයි process එක. මෙයා තමයි output එක කියලා පැන්සලෙන් ලකුණු කරගන්න. පැන්සලෙන් ලකුණු කරගෙන flow chart එක අඳින්න යන්න. එතකොට වරදින්නේ නැහැ. මේක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. හරිද? තේරුණාද? මට එකක් දෙන්න. ඒක කියන්න ඕනේනේ. මම කමත ගොඩාක් ඉන්නව සද්ද නැතුව. තේරුන්නේ නැද්ද? කො chat එකට නෑ නේද? chat එක පෙන්නන්නේ නැද්ද මට? තේරුණා. හරි. එහෙනම් අපි මෙහෙම කරමු. දැන් පළවෙනි ප්‍රශ්නේ අපි ඒ වගේ එකක් කරානේ. ඒක නිසා අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ අරගෙන ඒ විදිහට ඇනලයිස් කරලා ෆ්ලෝ chart එක අඳින්න. පුළුවන්ද? දැන් අපේ තව චුට්ටකින් කට් වෙනවා සෙෂන් එක. ඊළඟට අපි ලොග් වෙමු මේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න. හරිද පුතේ? තේරුණාද? හරි. ඔයාලා දැන් පටන් ගන්න. විනාඩි දෙකකින් කට් වෙයි ඔටෝමැටිකලි. කට් වුණාම ආපහු ලින්ක් එකකින් ඇවිල්ලා අපි ප්‍රශ්න ඩිස්කස් කරමු. දැන් පටන් ගන්නකො. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න කිසිම එහෙම අවුලක් නැහැ. හොඳේ? මේක කරගන්න තේරෙන්නේ නැත්නම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. chat එකට දැම්මත් කමක් නැහැ. මයික් එකකින් අහුවොත් කමක් නැහැ. හරි දැන් මම ෂෙයා කරා. ඔයාලා ප්‍රශ්නෙට උත්තර ලියන්න.
ඉවර කරාද? දෙතුන් දෙනෙක් ඉස්සෙල්ලා රිප්ලයි කරා. ඉවරයි කියලා. දෙවෙනි එක විතරක් ඇති. ඉතින් මෙහාට කරන්න එපා. අපි ඩිස්කස් කරලා ඊළඟට ඒවට යන්න. ෆිනිෂ්. සවීනා මොකද මේ ක්වෙස්චන් මාක් දාගෙන නමට? හා? රීනේම් කරගන්න පුළුවන්. රීනේම් කරගන්න. ප්‍රශ්න අහයි කියලා බයේද කොහෙද? නේද? ක්වෙස්චන් මාක් කියලා ඊට පස්සේ මම නම දානවා. හොඳ? අමීෂා පියුමි හරි. අපි දැන් යමු එහෙනම් කොහොමද ෆ්ලෝ chart එකේ ස්ටෙප්ස් ටික ආවේ කියලා කියන්න මම chance එක දෙන්නම්. සුභාෂිත කතා කරේ නෑ නේද කලින් අපිත් එක්ක? සුභාෂිත. හා හොඳ ළමයි. The length and breadth and C is length into breadth and output is the area of the rectangle. හරි. දැන් ඔය විදිහටද හැමෝම කරේ. අදයන්ි සිංහල මීඩියම් ස්ටුඩන්ට් කවුරු හරි සිංහල මීඩියම් එක කෙනෙක් ඉදිරිපත් වෙන්න මම දැන් ඔයාලගේ එක්කෙනා ගන්න මීඩියම් එක දන්නේ නැහැනේ. අමානි සිංහල මීඩියම්ද? දැන් මෙහෙමයි ඔහොම අහද්දි ඉංග්‍රීසි මීඩියම් කට්ටිය අල්ලලා දෙන්න ඕනේ. පුතේ මේ මට හොරෙන් මෙසේජ් එවන්න ඕන ටීචර් අර කට්ටිය නම් මේ සිංහල මීඩියම්. එහෙම එවන්න ඕනේ. එහෙම තමයි හොඳ ළමයි. දැන් සාමාන්‍ය පොඩි පන්තියකට ගියාම සින්දුවක් එහෙම කියන්න කවුරුත් එන්නේ නැති වුණොත් කියනවා හොරේ. ටීචර්යට හොඳට සින්දු කියන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩ කරන්න ඕන ඔයාලා. දැන් මම දන්නේ නැහැ මට සපෝට් කරන්න ඕනේ ඒකට හොරේ. කවුද පුතේ සිංහල මීඩියම් කට්ටිය ඉන්නේ? මට නම් ලිස්ට් එකක් එවන්න මේ අපේ ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ටික පාවලා දෙන්න අර කට්ටිය කෙලින්ම ආයේ. start එක හා දිග හරි පළල ඉන්පුට් එක process එක වෙන්නේ දිග වැඩි කිරීම දෙක එකතු කිරීම පළල වැඩි කිරීම දෙක output එක වෙන්නේ සුදු ගුණාශ්‍රය වර්ගඵලය එන්නේ. හරි. අමේෂ සිංහල මීඩියම් නේද? හරි. මේ ක්වෙස්චන් මාක් කවුද? ක්වෙස්චන් මාක් නම් වෙනස් කරගන්න. හරි. දැන් ඔන්න අපිට පුළුවන් එහෙනම් වර්ගඵලය හොයන එකකට යන්න. මම බෝඩ් එකේ ලියලා පෙන්නන්න ඕනේද? එහෙම ඉන්නවද? yes එකක් දෙන්න මේක එක්ස්ප්ලেইন කරන්න ඕන නම් මම නැත්තම් no එකක් දෙන්න. එපා. no. හොඳයි ළමයි ටික. දැන් ඔයාලා එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට දැන් ලිව්වේ input process output විදිහටද නැත්නම් flow chart එකම ඇඳලාද? කොහොමද කරේ? flow chart එකම ඇඳලා නේද? හා එහෙනම් හොඳයි. flow chart එක ඇඳලා. very good. හරි දැන් එහෙනම් අපේ තුන්වෙනි එක අපි ඩිස්කස් කරමු. ඒකත් තනියම අඳින්නකො මම විනාඩියක් දෙකක් දෙන්න. ඉක්මනට ඉවර කරපු ගමන් මට එවන්න මෙසේජ් එක ඔයාලා ඉවරයි කියලා. හොඳේ? third one උත් ඉවර කරලා කට්ටිය. finish. අනිත් අය හොඳයි නේ කට්ටිය. දැන් ඔයාලට ඒක ඇඳ ගන්න පුළුවන් නේද? මම මෙතන බෝඩ් එකේ අඳින්න ඕනේද ඒක? තුන්වෙනි එක කියලා දෙන්න ඕනේද? මොකද කියන්නේ? කියලා කියන්නේ. මට තේරුන්නේ නැහැ තේරුන්නේ නැහැ හරියට. කවන්නේ මම ඇඳලා කියලා දෙන්නම් නේ. පුර්තේක අරය දෙනවා. ආර් දෙනවා. ඒක ලියුවොත් පේනවද මන්ට? පේනවද? ඒක ගමන. ආර් දෙනවා. ඊට පස්සේ අපිට කියන්නේ පරිධිය. මුර්තයක් ගත්තාම මේ වටේ දිග තමයි පරිධිය කියන්නේ. see you can see okay එහෙනම්
ආරම්භය මම සිංහලෙන් ලියන්නම්. ආරම්භය start. ඉන්පුට් කරනවා මොනවාද? ඉන්පුට් array එහෙම නැත්නම් area r then process එකේදී අපි හොයන්නේ කාවද c equal to මෙහෙම ලියන්න බෑනේ නේද කම්පියුටර් එකේ මෙහෙම ලියන්න දෙන්නේ නැහැනේ ඒක නිසා අපි මේක ලියන්න ඕනේ අරම ලියව වැරද්දක් නැහැ ඉතින් දැන් කද මෙතන එහෙම තියන්න එපා හරිද ඒව හරියට කනෙක්ට් කරන්න දැන් අවුට්පුට් එක කවුද අපේ c හරි ගියේ සර්කම් කරන්න හරිද ඊළඟට අවසානයේ end ඒක ලේසි නේද ඊට පස්සේ ඇවරේජ් එක හොයනකත් මම හිතනවා අරද කරගන්න පුළුවන් වෙයි කියලා මේක තේරුණාද මට S එකක් එවන්න හරි ඊළඟට එහෙනම් question number 4 ඒක homework එකක් විදිහට කරන්න ඒක ලේසි අපි දැන් යමු question number 5 වලට try කරන්න ඉන්ඩිවිජුවලි ඒක try කරන්න ඊට පස්සේ අපි ඩිස්කස් කරමු section number 5 පටන් ගන්න. ඔයාලා මේ ටික මේ කොළවල ලියනවා නම් හොඳට ලස්සනට එකවර ලියන්න. එතකොට ඒකම පොතේ අලව ගන්න පුළුවන් නේද? එහෙම නැත්නම් ආපහු රිවිෂන් එකක් වෙන්නත් එක්ක පොතේ පිළිවෙලට ලියන්න. දැන් නෝට් එක මේ දෙගොල්ලන්ටම දෙන එකේ ප්‍රශ්නයක් තියෙන නිසා අපි PDF එක එවන්නම් හදලා. ඉවර කරපු අය ඉක්මනට මට කියන්න ඕනේ. Finish. Social. Nehara, very good. නෙකිනේ එතන ඔයාම වෙන නමක් දාගෙන ඉන්නේ. ඔතන රීනේම් කරගන්න පුළුවන් පුතේ. ඒ වගේ මේ නම උඩ ක්ලික් කරලා රීනේම් කරගන්න. නෙකිනේ ලස්සන නමක් තියෙනවනේ. මේ ක්වෙස්චන් මාක් අල්ල ගන්නම් මම කියන්නම් ලක්ෂිකා මිස්. ක්වෙස්චන් මාක් වෙනස් කරගන්න දන්නේ නැතුව දන්නේ නැහැ. කවුද ක්වෙස්චන් මාක් කියලා දන්නේ නැතුව දන්නේ අහගෙන ඉන්නේ නේද පුතේ? රීනේම් කරගන්න පුළුවන් ඔයාලගේ උඩ ක්ලික් කරලා ඔතන. දැන් ඉවරයිද හැමෝම?
එකයි දෙකයි තුනයි තුන් දෙනෙක් ඉවරයි. මොකදවා ලියගත්ත නේද? Finish. දැන් නම් වෙලාව ඇති නේද හොඳටම ඈ මේක හරියටම කරගත්තු අය මං මගේ එක නම් හරි කියලා හිතන අය කෝ බලන්න yes එකක් දාන්න මගේ එක නම් හරි එහෙම නෑ කියන අය නෝ දාන්න අපි කතා කරමු ලියලා දැන් ඔයාලගේ මූණ පේන්නේ නැහැනේ මට මූණ පේනවා නම් මට හිතා ගන්න පුළුවන් මෙයාට හරිද මෙයාට වැරදිද කියලා මූණ දැක්කම කීයත හැකි සාමාන්‍ය දැන් මූණ පේන්නේ නැති හින්දා තමයි yes නෝ දාන්න කියලා කියන්නේ yes මෙහාර yes හොඳයි අශ්විනී හොඳයි සෙලොනි නිකිනි ආන වෙනස් කරගෙන යන්න හොඳයි අපි කතා කරමු දැන් ප්‍රශ්න ඉස්සෙල්ලා ඇනලයිස් කරගන්න ඕනේ හරිද කොහොමද ඇනලයිස් කරගන්නේ අපි ගන්න දේවල් වලට 120 ඩිස්කවුන්ට් එකක් දෙනවා නේද ඒකෙන් කියන්නේ 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා මෙයා තමයි ප්‍රොසෙස් එක එහෙනම් අපි ගන්න දේවල් වල ප්‍රයිස් එක තමයි කවුද ඉන්පුට් වෙන්නේ නේද එයා තමයි ඉන්පුට් වෙන්නේ පේනවද එතන ලියුවම නෑනේ ඉන්පුට් කවුද එක එක අයිටම් එකේ item price ඊළඟට process එක මොකක්ද පුතේ මෙතන process එක discount එක දෙන එක නේද මේ item price එක මම ගන්නම් P කියලා එතකොට discount එක සමාන වෙනවා this කියලා මම කෙටියෙන් ලියන්න discount එක සමාන වෙනවා P multiply by 20% P වැඩි කරනවා 120 හරිද ඊට පස්සේ output එක විදිහට එන්න ඕනේ
ඩිස්කවුන්ට් එක එන්නත් ඕනේ. ඒ වගේම එයා ගෙවන්න ඕනේ. මුළු බිලත් එන්න ඕනේ. ටෝටල් එක ඩිස්කවුන්ට් එක අඩු වෙලා ඒ ගාන එන්නත් ඕනේ. මේක තමයි ප්‍රශ්නේ. අපි මොන හරි දෙයක් ගන්නවා. ඒ හැම දෙයකටම 120ක් අපිට අඩු කරනවා. වට්ටමක් දෙනවා කියන්නේ මේ අඩු කරන එකනේ. ගාන අඩු වෙන්න ඕනේ. එහෙනම් ප්‍රොසෙස් එකේදී 120 මේ විදිහට ලියන්න පුළුවන්. ඔයාලට මෙහෙම වෙලා මෙහෙම ලියුවත් කමක් නැහැ. දැන් අපේ මේ විදිහට ලියුවත් කමක් නැහැ. එතකොට 120 ප්‍රොසෙස් එක විදිහට අපේ item price එක වැඩි වෙනවා 120ෙන්. එයා තමයි ඩිස්කවුන්ට් එක අවුට්පුට් කරන්න ඕනේ. ඩිස්කවුන්ට් එක කීයද සහ අපේ මුළු බිල් එක. තේරුණාද? මේ ටික තේරුණාද? ඇනලයිස් කරපු දේ තේරුණා නම් මට S එකක් දෙන්න. නැත්තම් නෝ එකක් දෙන්න මම ආපහු කියලා දෙන්නම්. ඒක ප්‍රශ්නයක් නෑ. තේරෙන්නේ නැති නිසානේ කියලා දෙන්නේ නේද? ඒක නිසා තේරෙන්නේ නැත්තම් අනිවාර්යෙන් අහන්න. හරිද? 25ක් ගෙනුවා හැමෝම උත්තරේ වන්නේ නැහැ වගේනේ. මමයි මිසුයි අයෙන් වුණාම එන්න ඕනේ 23ක්. දැන් මෙයා දිහා බලාගෙන අපිට පුළුවන් අපේ ෆ්ලෝ chart එක අඳින්න. පේනවද? කලින්ට වැඩිය පේනවද නැත්නම් පේන්නේම නැහැ? මොකද වුණා වගේද? හරි නේද? දැන් මම මෙයා දිහා බලාගෙන මගේ ෆ්ලෝ chart එක අඳින්නම්. ස්ටාර්ට් කරා. නැත්නම් ආරම්භය. ඊළඟට ඉන්පුට් කරනවා item price එක. item price input කරනවා. item price එකත් එක්ක සමහර විට quantity එක අපි කී දෙනෙක් ගත්තද කියන එක ලියන්න පුළුවන්. ඒක ලියුවට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට process එක වෙන්න ඕනේ discount. නේද? discount equal item price එක මම IP කියලා ගන්න. කිරීම discount. මේක තමයි අපේ process එක. තවත් process එකක් තියෙනවා. total කියලා අපි හදාගමු. මෙතනදී අපේ මෙතන price එකේ අඩු කරන්න ඕනේ discount එක. දැන් ඇවිල්ලා තියෙන මේ වචන පොතේ ඔයාලා පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන discount සහ item price එක IP කියලා ගත්තා නම් පල්ලෙහාත් IP ගන්න. එහෙම නැත්නම් ඔයාලා දිග වචනෙම ගත්තා නම් මේ විදිහටම ගන්න. හරිද? මේ වෙන වැඩේ වෙන්නයි ඕනේ කොහොම හරි. වචන වෙනස් වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක total එක එනකොට price එකෙන් අඩු වෙන්න ඕනේ discount එක. හරිද? ඊළඟට output කරන්න ඕනේ total එක සහ discount price එක කීයද කියලා. ඊළඟට enter. හරිද? මේක වචන වෙනස් වුණාට කමක් නැහැ. මම සිග්නල් එක කියලා පෙන්නන්නම්. ආරම්භය අපි item numbers කොහොමද ඒක සිංහලෙන් ලියන්නේ? ඒකකය කියලා අපි ගමු කොහොමද? item මේ අපි ගන්න දේවල් වලට මම පාවිච්චි කරන ඒකකය කියන වචනය. ඒකක මිල සහ ඒකක ගණන. ඒකක ගණන. බෝඩ් එකේ ලියන එක පේනවද?
මකල ලොකුවට ලියන්නද පේනවද මට එක්ස්ට්‍රා එකක් දෙන්න චුට්ටක් පේනවනේ ඒකක ඒක මිල ඒකක ගන්න අපි මෙහෙම හිතමු අපි ගන්නවා මේ මාරි බිස්කට් එකක් එතකොට මාරි බිස්කට් එකයි නම් ඒකක ඒක මිල රුපියල් 50යි නම් 50යි ඒ වගේ ඒවා කීයක් ගන්නවද කියලා අපිට ලියා ගන්න පුළුවන් නේද එතකොට අපේ මුළු බිල හැදෙන්නේ ඊට පස්සේ මේක මම මකල දාන්නම් දැන් අපි පුරුදු ගන්න ඊළඟට මුළු බිල්පත කියලා අපිට ගන්න පුළුවන් ඒකක ඒක මිල වැඩි කරනවා ඒකක ගණන ඊට පස්සේ වට්ටම ගණනය කරන්නත් පුළුවන් වට්ටම ගණනය කරා මුළු බිල්පත වැඩි කරනවා 120 හරිද මුළු බිල්පත වට්ටම ඊළඟට මොකක්ද ඊළඟට ගෙවිය යුතු මුදල එහෙම ගමු අපි ගෙවිය යුතු මුදල වෙන්නේ පුතේ මුළු බිල්පතෙන් අඩු කරනවා වට්ටම මෙතන ප්‍රොසෙස් කීයක් තියෙනවද මේ ටික පේන්නේ නැද්ද ඔව් මෙතන පුතේ ප්‍රොසෙස් 3ක් තියෙනවා හෙලෝ ඔව් පුතේ ඔව් දැන් ඔව් Oh, oh. අපි ඒක කතා කරගමු අද මම දැන් සෙමිනාර් එකේ මේ අපි ක්ලාස් එකේදී කතා කරගමු පුතේ. හරි. මේ මෙතෙන්ට එනකම් process 3ක් තියෙනවා නේද? එහෙනම් අපිට මේ process 3ක් විදිහට අඳින්න පුළුවන්. හරිද? මේ තුන් දෙනා 3ක් විදිහට අඳින්නත් පුළුවන් වෙන වෙනම. ඉස්සෙල්ලා වගේ කෙලින්ම අපිට ගාන හදලා ගන්නත් පුළුවන් තනි process එකක් විදිහට. ඒක තේරුණාද? එක එක්කෙනාට හිතන විදිහට ගන්න පුළුවන්. මේක process 3ක් විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් තනි process එකක් විදිහට ගන්නත් පුළුවන්. තේරුණා නම් මට S එකක් දෙන්න පුතේ පොඩ්ඩක්. ඊළඟට අපිට පෙන්වන්න ඕනේ වට්ටම සහ ගෙවිය යුතු මුළු මුදල. ඊළඟට අවසානය. මෙතන පේන්නේ නැද්ද දන්නේ වට්ටම සහ ගෙවිය යුතු මුළු මුදල. ඊළඟට අවසානය. ඔය විදිහට යන්න පුළුවන්. තේරුණාද? සිංහල මීඩියම් ළමයිට උනත් උතේ ඕක ඉංග්‍රීසි මීඩියම් එකෙන් ලිව්වට කමක් නැහැ. දැන් ඔය ඩිස්කවුන්ට් කියන වචනේ ටෝටල් බිල් ඊළඟට පේමන්ට් බිල් ඔය වගේ වචන පාවිච්චි කරලා අපිට ඉංග්‍රීසි වලින් ලිව්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? සිංහලෙන් හෝ ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන්. තේරුණාද ඒක? මේක ඇඳගමු අඩුපාඩු තියන අය ඉන්නවා නම් ඒව හදාගන්න. මම විනාඩි 5ක් දෙන්නම්.
අපි 12 වෙනි ඉවර කරනවා පුතේ. මේක process 3ක් විදිහට ඇඳ ගන්න. එහෙම කරන්න. තනියම ලියන්න නැතුව process 3ක් විදිහට ඇඳ ගන්න. දැන් ඔයාලා ඉංග්‍රීසි මීඩියම් ලියන දරුවෝ ඒකේ මේ අර කලින් අපේ ටර්ම්ස් ටික අරගෙන ඒ විදිහට ලියා ගන්න. process 3ක් විදිහට ගන්න. නැත්නම් ඔයාලට process ගන්න පැටලෙන්න පුළුවන්. ඒක නිසා වෙන වෙනම අඳින්න. ඉවර කරලා මට yes එකක් හරි finish කියලා හරි chat එකට දාන්න. yes finish. ඉසි හතරක් ඉන්නවා. කො අපේ අනිත් දරුවෝ තාම ලියනවද? දැන් එහෙනම් ඔයාලා ගෙදරදී අනිවාර්යයෙන්ම 4 කරන්න ඕනේ. ඒක මේ ලේසි වගේ නිසා ඔයාලා දැන් අල්ලගෙන යන නිසා මම ඒක කරේ නැතුව පස්වෙනි එකට ගියේ. හරිද? අපි ඊළඟ එකට එහෙනම් යමුද? ඉවර නැති අය ඉන්නවද තාම? දහයක් විතර උත්තර එවලා තියෙනවා. අනිත් අය ඉවරයිද? මොකද උත්තර දෙන්න කම්මැලිකම ඉන්නවද දන්නේ නැහැ. නියස් ටයිප් කරන්නත් එපා නේද? හරි සද්දයක් නැති නිසා මම යනවා ඊළඟ කොටසට. මහන්සිද? නෑනේ තාම. නෑනේ. හා එහෙනම් අපි ඊළඟ පාඩමට යමු. මම මේ පොඩි කතාවක් පෙන්නන්න ගියේ කට්ටියට. දැන් මහන්සි නෑනේ. ඒ නිසා අපි පාඩම කරන් යමු. නෑ නෑ මේ අපි මේ පාඩම ඉවර කළා මම ඒක පෙන්නන්නම්. හරි ඊළඟට පුතේ වරණය. මේක මේ ඔයාලා අහලා තියෙනවද ස්වභාවික වරණය ගැන එහෙම? වරණය කියන්නේ සිලෙක්ෂන් එක. මොකක් හරි කොන්දේසියක් තියෙනවා. මාක්ස් 50ට වැඩි. ලකුණු 50ට වැඩිද? ස්ක්‍රීන් එක බ්ලර් වෙනවා. දැන් බලන්න හරි නේද? 50ට වැඩිද? එහෙම නැත්නම් වයස 18ට අඩුයිද? ඔය වගේ මොකක් හරි කොන්දේසියක් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් අපිට මෙන්න මේ හැඩේ පාවිච්චි කරන්න පුළුවන්. මේකේ කොන්දේසි දෙක තුනක් එක ඇතුලේ ලියන්න එපා. මම එක්සැම්පල් එකට ගත්තේ හරිද? එතකොට අපිට මොකක් හරි කොන්දේසියක් සිලෙක්ෂන් ඔන්න ඊළඟ වර්ග ටික අපි කතා කරන්න යන්නේ. තනියම අඳිමු බලන්න පළවෙනි එක්කෙනා. ඒක ලේසි වෙයි කියලා මං හිතනවා. පළවෙනි කෙනා. පළවෙනි ප්‍රශ්නේ. ඒක අඳින්නකෝ ඇඳලා ෆිනිෂ් කියලා දාන්න ඉක්මනට.
finish. තුන්දෙනෙක් ඉවරයි. හරි මම එහෙනම් බෝඩ් එකේ අඳින්නම්. අපි ලියපු එක්කෙනකින් උත්තරත් චුට්ටක් අහලෙමු නේද? සත්මිනී කියන්න බලන්න ඔයාගේ උත්තරේ කොහොමද ඔයා ලිව්වේ කියලා. දැන් ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් විදියට කොහොමද වෙන් කරගත්තේ? ඒක එක්ස්ප්ලেইন කරන්න මට. ඔව් මම තමයි. තව සත්මිනී කෙනෙක් ඉන්නවද ක්ලාස් එකේ දෙන්නෙක් ඉන්නවද? ලකුණු 50ට 50 හෝ 50ට වඩා වැඩිද 50ට වඩා වැඩි නම් පාස් හා 50ට වඩා අඩු නම් ෆේල් fail සේම් හරියට හරි. පටන් ගන්න නේද? ආරම්භයේ තියෙනවා start. ඊළඟට මොකක්ද? අපි ඉන්පුට් කරනවා marks නේද? නැත්නම් ලකුණු. ලකුණු ඇතුළත් කරනවා. ඊට අපිට මොකද්ද කරන්නේ? ලකුණු මාක්ස් කියලා ලිව්වත් කමක් නැහැ. 50 හෝ 50ට වැඩි. එහෙම නැත්නම් මෙන්න මේ ලකුණ බලන්න පුතේ. දැන් 50 කියනකොට මම මෙතනින් චුට්ටක් ලොකුට ලියන්නම් ලකුණු 50 කියන කෙනා පාස්ද? මේ ප්‍රශ්නට අනුව ලකුණු 50 කියන කෙනා පාස්ද? මෙයා ගැන මොකද හිතන්නේ? මට yes no එකක් කියන්න 50යි කිව්වොත් මට තියෙන ලකුණු 50. එයා පාස්ද? ඔව් එයා පාස්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. marks විශාලයි හෝ සමානයි. greater than or equal. එක්ක 50 එහෙම නැත්නම් ඊට වඩා වැඩි කට්ටිය. ඊට වඩා වැඩි කට්ටිය මොකද? පාස් වෙන්න ඕනේ. එහෙනම් අවුට්පුට් එකක් අපිට දෙන්න පුළුවන්. පාස්. පාස් කියලා ඩිස්ප්ලේ කරනවා. ඊළඟට එහෙම නැති අය අනිවාර්යෙන්ම මෙතන yes කියලා දාන්න ඕනේ. සිලෙක්ෂන් එකකදී 50ට වැඩි හෝ සමානයිද? yes. yes නම් පාස්. no කියනවා නම් මොකක්ද වෙන්නේ? no නම් එයා fail. මේක සිංහලෙන් ලිව්වත් කමක් නෑ, කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳද? ඊළඟට මෙතනින් මොකද වෙන්නේ? අවසානයේ end. මෙයාවත් මෙතනට ගෙනල්ලා පුතේ අවසානයේට අරන් යන්න ඕනේ. මොකද එයා පාස් වුණත් අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න ඕනේ. ෆේල් වුණත් අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න ඕනේ. ඒ නිසා මෙතනට ගෙනල්ලා සම්බන්ධ කරන්න ඕනේ. තේරුණාද? මේක හරි කියපුවයි කෝ බලන්න. මගේ එක නම් හරි. මේ yes no දාලා ඊතල ඇඳලා හරියට සම්බන්ධ කරලා ඔක්කොම තියන අය තමයි හරි. ෂා very good. හරිම හොඳයි. හරිම හොඳයි හැම බබාම නේද? හොඳයි වගේ කට්ටිය වැඩ කරලා තියෙන. all correct very good. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ. පුද්ගලයාගේ වයස ඇතුළත් කරාම 18ට වැඩි නම් වැඩිහිටියෙක්. එහෙම නැත්නම් ළමයි. ඒක පොඩ්ඩක් ටයිපින් මිස්ටේක් එකක් තියෙන. ඒක මම හදන්නම්. ඉක්මනට කරන්න.
මම දෙනවා ඒකට විනාඩි 2යි දෙන්නේ චැලෙන්ජ් එකක්. දැන් අපි කරා වගේ එකක් නේ. විනාඩි 2කින් අර මැගි නූඩල්ස් එක හැදෙන්න කලින් ඉවර කරගන්න ඕනේ. ෆිනිෂ්. දැන් කවුද ඉවර? මාල්ෂි නම් ඉවරයි. අනිත් අය ඉක්මන් කරමු. මට හිතෙන්නේ මාල්ෂි කලින් ප්‍රශ්නේ මකලා වෙනස් කරලාද කොයිද ඔය හැටි ඉක්මනට. නැත්තම් කලින් ප්‍රශ්න ඉවර කළා දෙවෙනි එකත් පටන් අරන්. ඔව් ඉවර වෙන අය ඊළඟ එක පටන් ගන්න. හොඳේ කිසි ප්‍රශ්නයක් නැහැ. පුතේ විනාඩි 2කින් අපේ සෙෂන් එක කට් වෙයි. ෆිනිෂ්. හරි. දැන් බලා ගන්න. මම නම් ලේසි වැඩක් කරනවා. මොකද්ද කරන්නේ? මම මාක්ස් වෙනුවට දානවා කාවද? age. දැන් ඔයාලා පරණ එක මකලා එහෙම ලියන්නේ නැහැ උඩින් හොඳේ. මෙතන මාක්ස් වෙනුවට age දැම්මා. 18ට වැඩිද සමානයිද? ඔව්. ඔව් නම් කවුද? එදා වැඩි හිටියේ. එහෙම නැත්නම් තාම ළමයි. child. ඉවරයි. මාර්ක්ෂීට් මම වගේද දන්නේ ඉක්මනට ඉවර කරා කොහොම හරි. නේද? හරි. මේක තේරුණා. මගේ හරි කියන එක ඔබලා හෙස් එකක් දාන්න. තව චුට්ටකින් කට් වෙයි. ඉක්මනට ලින්ක් එකෙන් එන්න කට් වුණාම. හරි. very good. ලේසි නේද? flow chart. නියමයි නේද flow chart? correct. ඒක තමයි මේක පොඩි ගේම් එකක් වගේ. මේක මේ අල්ලගත්තට පස්සේ හරි මාස හිතන කොටසක්. හරි දැන් මම සෙෂන් එක කට් කරන්නම් තව චුට්ටකින් කොහොමද yes ඔව් ඔයාලා අපහු ජොයින් වෙන්න තව අපිට විනාඩි 10ක් තියෙනවානේ මේ අපි ජොයින් වෙමු ඊට පස්සේ බලමු මොකක්ද කරන්න කියලා ජොයින් වෙන්න හොඳයි මම දැන් කට් කරන්නම් කට් වෙයි දැන් පුතේ ඔයාලට මම PDF එක මිස්ට එවන්නම්. ඒකට මිස් ඔයාලට ඒක දෙයි. ඉතුරු ප්‍රශ්න ටික ගෙදරින් කරගෙන එන්න. ඒකට අපිට වෙලාව ඉතුරු වෙනවනේ. ගෙදරින් කරගෙන ඇවිල්ලා ඊළඟ දවසේ කතා කරමු. මිස් ලක්ෂිකාට පණිවිඩ ඇති හින්දා මම මිස්ට දෙන්නම් කතා කරන්න. අපේ පුතේ මම හිතන්නේ තාම අපිට පාඩම ඉවර කරගන්න බැරුණානේ නේද ප්‍රමෝද ටීචර්. ඒක නිසා ලබන සතියේත් මේ සෙෂන් එක මෙහෙමම කන්ටිනියු වෙනවා. කියන්නේ ලබන සතියේත් මේ වෙලාවටම 10 ඉඳන් ඊරිදට මේ විදිහටම කන්ටිනියු වෙනවා. දැන් ලබන සතියේත් එන්න ඔයගොල්ලෝගේ වීඩියෝස් ඔන් කරන්න පුතේ පොඩ්ඩක්. මේ වෙලාවේ මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ටීචර්ට මේ ටීචර්ගේ කාලයයි ශ්‍රමයයි එතකොට ටීචර්ගේ data නේද ඉන්ටර්නෙට් ඔක්කොම මේවා කරගෙන ඕගොල්ලෝ වෙනුවෙන් මං වෙනුවෙන් නෙමෙයි මේක මතක තියාගන්න නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 11 වසර දරුවන් වෙනුවෙන් තමයි මේ ටීචර් මේ කැපවීම කරන්නේ. මම දන්නේ මේ 54 දෙනෙක් ඉන්නවා IT කරන භාගයයි ලොග් වෙලා තියෙන්නේ.
හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ මම මීට කලිනුත් ඔයගලන්ට දැනුම් දුන්නා ළමයි පොඩ්ඩක් මේ මට දැනුවත් කරන්න කියලා අඩුම ගානේ ඩේටා නැත්තම් මම ඩේටා කාඩ් එකක් හරි අරන් දෙන්න මේ ඒක මට පස්සේ පොඩි chat එකක් දාන්න දුවේ හරි අපි අදට එහෙනම් ඉවර කරමු පුතාලට ටීචර්ට මොනවා හරි කියන්න තියෙනවා නම් කියන්න බොහොම ස්තුතියි ප්‍රමෝදයා ටීචර් අපි ලබන සතියේත් මුණ ගැහෙමු හරි මිස් thank you මට ළමයි answer දුන්නාට. thank you අනත් Thank you, පුතේ madam. වීඩියෝ madam. Okay, welcome. Thank you, madam. Teacher ටත් ස්තුති කරා. Thank you, madam. Thank you, madam. මහන්සි වුණා දැන් ඔයාලා වෙන එක කරගන්න නේද Thank you, madam. Thank you, madam. හරි, you are welcome පුතා.